2019 ජීව විද්‍යා විෂය මුහුණ දෙන පළමු වරට මුහුණ දෙන සිසුන් අද වෙනකොට ඔවුන් මුහුණ දීලා තියෙන ගැටලුවක් සම්බන්ධව තමයි අපි මේ බලධාරීන් දැනුවත් කරන්නේ. මේ විෂය වැදගත්කම ඉස්සලාම කිව්වොත් ජීව විද්‍යාව කියන්නේ ඇත්තටම ඊටාම ළමයි ආසාවෙන් ඉගෙනගත්ත මේ ජීවයට නැත්තම් මේ මිහිතලයට ආදරය කරන්න පුරුදු ඉගෙන ගන්න විෂයක්. ඒ කියන්නේ මහා පොළොව තුල අපි ජීවත් කරන්න ජීව විද්‍යාව වැදගත් වෙනවා. සෝබා දහම සමග බැඳිලා තියෙන මේ විෂයක් තමයි මේ විෂය. ඉතින් සිසුන් මෙතෙක් ඊටාම ආසාවෙන් උනන්දුවෙන් මේ විෂය අධ්‍යයනය කළා. නමුත් 2017 හඳුන්වලා දෙනවා නව ජීව විද්‍යා විෂය නිර්දේශය. මේ හඳුන්වලා දුන්නට පස්සේ මේ විෂය නිර්දේශයේ ආරම්භයේ සිටම අපට පළවෙනි සම්මන්ත්‍රණය පවත්වනවා කොළඹ ජාතික අධ්‍යාපන ආයතනයේදී 1917 අගෝස්තු 8 වෙනි දින 2017 අගෝස්තු 8 වෙනි දින ඒ සම්මන්ත්‍රණයේ පළවෙනි ඒකකය දෙවෙනි ඒකකය තුන්වෙනි ඒකකය එක දවසකින් ආවරණය කරනවා. ඊට පස්සේ අපි මේ ඒකකය පාසල් වල ආරම්භ කරනවා. නමුත් තවත් මාස කිහිපයක් ගියාට පස්සේ මේ ඒකකය අයින් කරනවා. එතනදී අපහසුතාවයටපත් වෙන මුළු සමස්ත ගුරු පරපුරම අපහසුතාවයටපත් වෙනවා මේ අපි ජාතික අධ්‍යාපන ආයතනයේ අපි ඉගෙන ගත්ත පුහුණු වෙච්ච විෂය ඒකකය අවිවත් කිරීම. දරුවොත් අපහසුතාවයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ වරින් වර දෙවෙනි ඒකකය 5 වතාවක් වෙනස් වෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම ගුරුවරු විදිහට අපි ලොකු අපහසුතාවයට මුහුණ දුන්නා. ළමයි අපි ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ ජීව විද්‍යාව හැර යන තත්වයකටපත් වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේක බලාගෙන ඉඳන්ම බැරි තැන අපි බලධාරීන් සමග ඉල්ලුවා සාකච්ඡා. නමුත් කිසිම අවස්ථාවක සාකච්ඡාවක් ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ අධ්‍යාපන ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා මට කතා කරලා කියනවා පොඩ්ඩක් ඇවිදilla මාව හම්බෙන්න අමාත්‍යාංශයට කියලා. එතනදී මම ගිහිල්ලා ඔහුව හම්බ වෙනවා. ඔහුට මේ ගැටලුව මම ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවාම මේකට අදාළ බලධාරියා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් විමසනවා. විමසනකොට එතුමිය ලබා දෙන පිළිතුරු එක්ක ගරු අධ්‍යාපන ඇමතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය නිහල් මැතිතුමා මේක අවබෝධ කරගන්නවා යම් අසාධාරණයක් ළමයින්ට වෙනවා කියලා. ඒකෙදී ඔහු කියනවා අපට සාකච්ඡාවක් ලබා දෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ. ඒ සාකච්ඡාවට ගුරුවරු විදිහට අපි එක එක දිස්ත්‍රික්ක ගණනාවකින් ගුරුවරු සම්බන්ධ කරගන්නවා. විභාග දෙපාර්තමේන්තුවෙනුත් එනවා. ඒ වගේම මහාචාර්යවරුත් කීප දෙනෙක් එතෙන්ට සහභාගී වෙනවා. සහභාගී වෙලා කතා කරන එකේදී 10 වෙනි ඒකකයේ විතරක් ඉවත් කරන්න එතන එකගතාවයක් පළ කරනවා. නමුත් තියෙන ප්‍රශ්නේ මෙච්චරයි. දැන් මුළු ලංකාවෙම අද වෙනකොට ගුරුවරුන්ට උගන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකක 5ක් පමණයි. අන්න ඒක විශේෂයෙන් මම සඳහන් කරනවා. අද වෙනකොට විෂය එකක 5යි. එතකොට ජූනි මාසයේ මුල් සතියේදී අලුතෙන් 2021කට ළමයි පාසල් වලට ඇතුල් වෙනවා. 2021 පාසල් වලට ඇතුල් වෙනකොට 2019 මේ පළමු වරට විභාගයට පෙනී සිටින ළමයි ඉබේම පාසල් වලින් ඉවත් වෙනවා. ඉතින් අපි දන්නවා මේ අවුරුද්දේ අපි දන්නවා පාසල් වාරයේ අවසාන වෙලා ආරම්භ කරනකොට පාසල් ආරම්භ කරන්න උනේ නැහැ. මාසයක් විතර නිමාඩු දුන්නා. මොකද අර බෝම්බ පිපිරීමත් එක්ක. එතනදිත් ළමයින්ට අසාධාරණයක් වුණා. ඉතින් අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඒකක 10 වෙනි ඉවත් කරපු නිසා ඒකක 9කින් මේ ප්‍රශ්න පත්‍රය සකස් කරනවා. නමුත් කොහෙත්ම ලංකාවේ කිසිම පාසලක මම දන්න තරමට මේ ඒකක 9ම සම්පූර්ණ කරන්න හැකියාවක් ලැබිලා නැහැ. මොකද දැන් පරණ විෂය නිර්දේශයේ මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මීට කලින් අපි අධ්‍යයනය කළේ විෂය නිර්දේශය අපට දෙනවා. මෙන්න විෂය නිර්දේශය. අපට ලබා දුන්න විෂය නිර්දේශය. එතකොට විෂය නිර්දේශය දීලා මේකෙන් තියෙන්නේ උගන්වන විෂය මාතෘකාව ගැන.
විතරයි. ඊළඟට දෙනවා මේක ටීචර්ස් ගයිඩ් නැත්නම් ගුරු අත්පොත කියලා ගුරු මාර්ගෝපදේශය මේක ලබා දෙනවා. මේකෙන් තමයි අපි මේක අපිට මේ පරණ එක මම මේ පෙන්නන්නේ. මේකෙන් තමයි සියලුම තොරතුරු තියෙන්නේ. එතකොට මේවර අලුත් විෂය නිර්දේශයට ලබා දුන්නේ මෙන්න මෙච්චරයි. මේක තමයි ගුරු මාර්ගෝපදේශය කියලා අපට දුන්න එක. ඇත්තටම මේ ගුරු මාර්ගෝපදේශය කියලා දීලා තියෙන්නේ මේකම පිටකවර වෙනස් කරලා. මෙවර කලේ එකයි. මේ විෂය නිර්දේශයේම පිටකවර වෙනස් කරලා හැඩතලය වෙනස් කරලා ගුරු මාර්ගෝපදේශය කියලා ඒකෙම මාතෘකා දීලා කළා. එතකොට අපිට මේ විෂය නිර්දේශේ සීමාවක් නැහැ උගන්වන්න. උදාහරණයක් ජීව විද්‍යා ගුරුවරයෙක් අපි හෘදේ වස්තුව පිළිබඳව අපට උගන්වන්න දෙනවා හෘදේ ව්‍යුහය විස්තර කරන්න. ව්‍යුහය විස්තර කරන්න දුන්නාම අපි ආරම්භ කරන්නේ කොතනින්ද අවසාන කරන්නේ කොතනින්ද කියන එක අපට ගැටලුවක්. මොකද O level වලදීත් තියෙනවා හෘදේ වස්තුව විස්තර කරන්න. A level වලදීත් තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමේදීත් මේක තියෙනවා. ඊට අමතරව වෛද්‍ය විද්‍යාලයට ගියාට පස්සේ වෛද්‍ය විද්‍යාලයේදීත් ඊට වඩා ඉහළ උපාධි හදාරනකොට තියෙනවා. ඉතින් අපට සීමාවන් පෙන්වන්න අවස්ථාවක් නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ කට්ටිය ඊට පස්සේ කළේ අපට සම්පත් පොතක් දෙනවා කියලා පොරොන්දු වුණා. මේක පොරොන්දු වුණා එකල විද්‍යා අධ්‍යක්ෂකතුමා ජාතික අධ්‍යාපන ආයතනයේ අපිට කිව්වා සම්පත් පොතක් ඔයාලට දෙනවා. නමුත් සම්පත් පොත මුදා හැරියේ මම හරියටම දින කියන්න සම්පත් පොත් ඔන්න මුදා හරිනවා අන්තර්ජාලයට සිංහලෙන් මේක සිංහලෙන් ඉංග්‍රීසියෙන් වරින් වර දුන්නා. ඒවා නමුත් වෙනස් වුණා වරින් වර මම කලින් කිව්වා සම්පත් පොත් අන්තර්ජාලයට මුදා හරින්නේ මැයි 2. මැයි 2 පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඒකක. ඒ වගේ 19 මැයි 2. ඔව් 2019 මැයි 2 තමයි 1 2 3 4 ඒකක මුදා හරින්නේ. ඒ වගේම 2019 මැයි 31 පස්වෙනි ඒකකය මුදා හරිනවා. නිදහස් කරනවා මේ අන්තර්ජාලයට. ඉතින් ඊට පස්සේ තමයි ජූනි 28 8 9 ඒකක ජූලි 2 6 7 ඒකක මේ ඊයේ පෙරේදා ජූලි 5 වෙනිදාත් 5 වෙනි ඒකකයේ අවසාන කොටස අන්තර්ජාලයට ලබා දුන්නා. ඉතින් මේ වෙනකොට ළමයි ගෙදර. මේ වෙනකොට ළමයි නිවෙස්වල ඉස්කෝලේ එන්න ඒ ළමයින්ට නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඉතින් මේ තත්ත්වය යටතේ අපේ දරුවෝ විශාල අසහනයකට ආතතියකට පත් වෙලා තියෙනවා. දරුවෝ විතරක් නෙමෙයි දෙමව්පියෝ විදිහටත් ඒ වගේම ගුරුවරු විදිහටත් අපිත් ලොකු අසහනයකට පත් වෙලා තියෙනවා.